සර් මේ Facebook එකේ එක මහත්තයෙක් අහපු ප්‍රශ්නයක් අපේ සීයා මැරුණා 1998 දී අම්මගේ නංගිලා 3 දෙනා ඉන්නවා. එයාලා ගොඩක් පින්කම් කරලා පින් අනුමෝදන් කරා සීයට. ඒ ළඟකදී ඉඳලා අම්මගේ බාලම නංගිට සීයා වැහිලා හොඳටම කරදර කරනවා. ඒකට ගොඩක් දේවල් කළා. බෝධි පූජා තිබ්බා කිසි වැඩක් නැහැ. ඒ ආත්මේ කතා කරලා කියනවා පවුලේ අනිත් අය මරලා එයා ගාවට ගන්න ඕනේ කියලා. මේකට මොකද්ද කරන්නේ සෝනන්? ඉතින් අපිට ස්ථීරව කියන්න බෑනේ ඒක ආත්මේ 100මයි කියලා. තේරුණාද? සමහර විට ඔය මැරිච් අය ගැන ඕනෑමට වැඩි හිතනවනේ අපි. මැරිච් අය ගැන ඕනෑමට වැඩි හිතුවට පස්සේ අපිම මානසිකව මේ ඒ තත්ත්වයටපත් වෙන අවස්ථා තියෙනවා. තේරුණාද? ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක් මැරුණාට පස්සේ එයා ගැන හිතන්න යන්න එපා. දැන් ආච්චි සීයා අම්මා තාත්තා අපි මැරුණා කියමුකෝ. ඉතින් ඉන්නකන් එයාට කරන්න පුළුවන් යුතුයකම් ඉටු කළා. ඉටු කළා දැන් එයා මැරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මැරිච්ච කෙනා ගැන හිතන්න යන්න එපා. තේරුණාද? ඉතින් මැරිච්ච කෙනා හැම වෙලාවෙම සුගතියක ඉපදිලා ඇති කියලා හිතලා පින් කරන වෙලාවට එයාගේ නම කියලා පින් දෙන්න. පිනක් කරන වෙලාවට එයාගේ නම කියලා පින් දුන්න එතනින් ඒක අතහැරලා දාන්න ඕනේ. තේරුණාද? නමුත් දැන් ඉන්න අය සමහර අය එහෙම කරන්නේ නැහැ. දැන් ඔය කියන නෝනක් කරලා තින්නේ හුඟාක්ම මැරිච්ච සීයා උපාදානය කරගෙන ඉඳලා තියෙනවා. තේරුණාද? මරණයට පස්සේ ඒකනේ යා කියන්නේ අපි ගොඩාක් පින් කළා මේවා කළා කියන්නේ. ඒ කියන්නේ ගොඩාක් මැරිච්ච සීයා උපාදානය කරගෙන ඉඳලා තියෙනවා. ඒතකොට එහෙම මැරිච්ච සීයා උපාදානය කරගෙන එහෙම කටයුතු කරද්දී කාරණා දෙකක් සිද්ධ වෙනවා. තේරුණාද? එකක් ඒ සීයා දුර්වල තැනක ඉන්නවනම් අර වගේ പ്രേත තැනක දුර්වල තැනක ඉන්නවනම් එයාට පේනවා තමන්ගේ දරුවන් තමන්ට ගොඩාක් ලෙන්ගතුව ඉන්නවා කියලා. ඒ නිසා එයා ඇවිල්ලා වැහෙන්න පුළුවන්. තේරුණාද? එක කාරණයක්. දෙවෙනි කාරණය තමන් මැරිච්ච සීයා ගැන ඔච්චර හිතන්න ගියොත් ඔච්චර කටයුතු කළොත් ඒ නිසාම මානසික වශයෙන් එයා තුල චිත්තයක් සකස් වෙන්න පුළුවන් මේ සීයා මට වැහුණායි කියන කාරණේ. එයා ඒක මානසික වශයෙන් ඇති කර ගන්නා වූ දෙයක්. එයාට කිසිම රෝගයක් නැහැ. සීයා වැහිලත් නැහැ. තේරුණාද? මානසිකවම එයාම හිතනවා දැන් මට ඔන්න සීයා වැහුණා ඔන්න ආරෝඩයක් වෙනවා ඔන්න මං කියවනවා කියලා. ඉතින් එයාම කියවනවා. ওই හේතුන් දෙකම වෙන්න පුළුවන් ඈ. එක පැත්තකින් අනිවාර්යයෙන්ම මේ සීයා ගැන හිතනවා වැඩිකමද සීයා ප්‍රේත ලෝකේ ඉඳන් වැහෙන්න පුළුවන්. ඒක කාරණයක්. දෙවෙනි කාරණය සීයා කරේ තියෙන ලෙන්ගතුකම වැඩි නිසාම ඒ ගැන හිතනවා වැඩි නිසාම මානසිකව එයා ওই තත්ත්වයටපත් වෙන්න පුළුවන්. තේරෙනවද? ඉතින් ඔය තත්ත්ව දෙකෙන් කොයි තත්ත්වද කියන්න මම දන්නේ නැහැ. ඒ නිසා ඔය වගේ දේවල් තියෙනවා නම් හුඟක් වෙලාවට අපි කරන්න ඕනේ යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්තට ගියොත් එimhe ඕවා තව වැඩි වෙනවා මිසක් කවදාකවත් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ පරිදි gedara පිරිතක් කියන්න. තේරුණාද? රාත්‍රී එළි වෙනකන් තියෙන පිරිත් කියනවනේ. එළි වෙනකන් පිරිතක් කියන්නේ. එහෙම පිරිතක් කියන ශක්තියක් නැත්තම් අඩු වශයෙන් ඔය වරු පිරිත් කියලා කියනවා. වරු පිරිත් කියනවා සායනාසලා 4 නමක් වගේ වැඩම කරලා. ඒ වගේ එක්ක වරු පිරිතක් කියන්නේ. කියලා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න එහෙම කරන්න. එහෙම නැත්නම් අර සර්වරාත්‍රික පිරිත් දේශනාවක් කරලා ඒ මැරිච්ච අයට පින් අනුමෝදන් කරන. ඉතින් අපිට නම් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් එහෙමයි. එහෙම නැත්නම් ඉතින් අපි දන්නේ අර මානසික හේතුන් නිසා සකස් වෙච්ච දෙයක්ද කියලා. ඉතින් එහෙම දෙයක් තියෙනවා නම් ඒක එක්ක මානසික මනෝවෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අපි කතා කරලා බලලා ඒක මොකද්ද වෙන්නේ කියන කාරණේ අපි හඳුනා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් කියන්න බෑ. ওই දෙකෙන් කොයිද කියන්න මම නම් දන්නේ නැහැ. අනිත් ප්‍රශ්නේ තමයි මේ බලිතෝයිල් වලින් ප්‍රේතයන් භූතයන් මෙල්ල කිරීම හා බඳවා ගැනීම වැඩ ගැනීම පළව හැරීම කළ හැකිද? එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ නම් කියලා නෑ මහත්තයෝ. තේරුණාද? ඉතින් අපි ප්‍රේතයන් එක්ක කටයුතු කරන්න ගියොත් කවදා හරි අපි ප්‍රේතයන්ගේ ගොඩ තමයි වැටෙන්නේ. තේරුණාද? ප්‍රේත සංඥා ඔය අමනුෂ්‍ය සංඥා තියාගත්තොත් මැරෙන මොහොතේ අපිත් ඔය අමනුෂ්‍යයන් අතර තමයි මැරෙන්නේ. වැටෙන්නේ. තේරුණාද? ඒ නිසායි අපි කිව්වේ ඔය සංඥා ගන්න යන්න එපා. තේරුණා? සංඥා ගන්න යන්න එපා. ඒ තමන්ගේ ඥාතියා මැරෙනවා නම් ඒ මැරෙන උනාට පින් පෙත් අනුමෝදන් කරලා ඒ වෙලාවට ඒ කටයුතු කරලා මේව දෙන්න. ඔය പ്രേත අමනුෂ්‍ය සංඥා ගන්න ගියොත් දරුවෝ අනිවාර්යයෙන්ම ඒ කොටස් එක්ක අපේ ඇඟට එන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මානසිකව ඒ පැත්තට වැටලා අපි දුර්වලභාවයටපත් කරගන්න පුළුවන්.
ඉතින් ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් ප්‍රේතයෝ බඳිනවා ප්‍රේතයෝ කියනවා ඔය කතා අපිට නම් එච්චර විශ්වාස කරන්න බෑ. ඒ පැත්තට ගිය කවුරුත් ඔය ඒවා හරහා මේ ප්‍රශ්න විසඳගන්න නැහැ. එක ප්‍රශ්නයක් නිසා තව ප්‍රශ්න 10ක් ඇති කර ගන්නවා මිස විසඳගත්ත තැනක් නැහැ. තේරෙනවද? ඒවා කරන්න ගිහිල්ලා අවසානයේ ආර්ථික වශයෙන් පිරිහිලා තවත් නැති ප්‍රශ්න මහා ගොඩකට වැටිච්ච අය තමයි අපි සමාජය තුල දකින්නේ. ඒ නිසා ඉතින් අපි එක පැත්තකින් අපි අනිවාර්යයෙන්ම අමනුෂ්‍යයින් එක්ක තියෙන සම්බන්ධකම් වලින් බැහැර වෙන්න ඕනේ. අමනුෂ්‍යයින් ගැන තියෙන හිතන එකෙන් අපි බැහැර වෙන්න ඕනේ. අනිත් කාරණේ නිරතුරුවම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සීලෙන් පරිපූර්ණභාවයටපත් වෙලා අපි තුල ඒ ශක්තිය ගොඩනගා ගන්නවා. අපි තුල සීලෙන් පරිපූර්ණභාවය තියෙනවා නම් ශ්‍රද්ධාවෙන් පරිපූර්ණභාවය තියෙනවා නම් ඔය කියන මොනම අමනුෂ්‍යයෙකුටවත් අපේ ඇඟට රිංගන්න බෑ. ඒක හේතුඵල ධර්මයක්. ඒ නිසා අපි දැනගන්න ඕනේ ලෝකය කියන්නේ මහා විෂම වූ තැනක්. මොකද අපේ ඇස් දෙකෙන් පේන ලෝකෙට වඩා ඇහැට නොපෙනෙනා වූ ලෝකය පුළුල්. තේරෙනවද? ඇස් දෙකෙන් පේන්නේ අපිට බොහොම පුංචි තැනයි. ඇහැට නොපෙනෙනා වූ ලෝකේ ඊට වඩා මහා විශාල ලෝකයක්. තේරෙනවද? ඉතින් මිනිස්සුયો 10 දෙනෙක් ඉන්න තැන සමහරට ප්‍රේතයෝ 100ක් ඉන්න පුළුවන්. ඒ නිසා විශාල වූ තැනක් තමයි ප්‍රේත ලෝකය කියලා කියන්නේ. ඒ වගේම ප්‍රේත ලෝකේ කියන්නේ හැම ප්‍රේතයෙක් තුළම අකුසල් මූලයන්මයි සකස් වෙන්නේ. ලෝභ ද්වේෂ මෝහයන්ම. ඒ නිසා ඒගොල්ලෝ නිතරම විකෘති වූ ස්වභාවයෙන් තමයි ඉන්නේ. ගුප්ත ස්වභාවයන්ගෙන් තමයි ඉන්නේ. ගැටෙන ස්වභාවයන්ගෙන් තමයි ඉන්නේ. ඒ නිසා අපි ඒ ඇත්ත එක්ක ඇසුරට වැටුණොත්, ඒ අය ගැන හිතන්න ගියොත්, ඒ අය තරණ යන්න ගියොත් අනිවාර්යයෙන් මේක අපිත් අපේ විනාශය කරා යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉතින් මැරිච්ච අය ගැන හිතන්න යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ. අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වෙලා අපි තුල ශක්තිය ගොඩනගා ගත්තොත් බාහිර බලවේගයන්ට අපේ ජීවිතේට එන්න බෑ. එහෙමයි කියන්නේ. සම්මත තව කොටසක් තියෙනවා ඒකේ මේ බලිතෝල් කරන අය ගැන අහපු කොටසක්. ඒකෙදී අහනවා බලිතෝල් කරමින් භූතයෙන් ප්‍රේතයෙන් ඉවත් කිරීම ජනතා සේවයක් කරන බව ඒ අය පවසයි. ඔව්. ජනතා සේවයක් කරන බව එයාලා කියන නිසා එයාලා සුගතියකට යා හැකිද? නෑ ඒ මොකද ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන අය කියන්නේ පුතේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවක් කවදාකවත් සකස් කර ගන්න අය නෙමෙයි. ඒක මෝහය තුල ජීවත් වෙන අය. තේරෙන්නේ? ඒවා කවදාකවත් Tamanට හිතෙන්න පුළුවන් Taman මේ අනිත්‍යයට සේවයක් කරනවා කියන කාරණේ. නමුත් ඔය අය තුල නිරතුරුවම වැඩෙන්නේ ද්වේෂයමයි. ලෝභ ද්වේෂ මෝහයන්මයි වැඩෙන්නේ. ලෝභ දෝෂ මෝහයන්මයි වැඩෙන්නේ. කොහෙන් බැලුවත් එක්ක පෙරේතෙක් අල්ලන්න ඕනේ, පෙරේතෙක් ගැට ගහන්න ඕනේ, වෙන දේවල් නේ කරන්නේ. තව කෙනෙකුට අනුතුරක් කරන්න ඕනේ, මොකක් හරි කෙනෙක් ගලවන්න නම් තව කෙනෙකුට පලි ගහන්න ඕනේ. ඔය වගේ දේවල් ගොඩාක් කරනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ තුළ ලෝභ ද්වේෂ මෝහයන්මයි වැඩෙන්නේ. එක පැත්තෙන් මිත්‍යා දෘෂ්ටිය වැඩෙනවා. ධර්මානුකූල සංස්කාරයන්ට අනුව ජීවිතය දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා අවසානයේදී ඔය සුගතිය කොයි ඇති වෙතත් සතර අපායන්ට තමයි ලං වෙන්නේ. සතර අපායන් තමයි ලං වෙන්නේ. ඉතින් අපි ඒවෙන් ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් ඔය පොඩි වින බන්ධන ඕවෙන් ඈත් වෙලා තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව කියන තැනට මුල් තැන දීලා සංස්කාරයන්ට යටත් ජීවිතයක් ගැන දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඔය ගොඩාක්ම දින් දැන් ඔය සමහරු කියනවානේ දැන් ඔය මහා තොවිල් කරනවා ලක්ෂ ගණන් වියදම් කරලා. ලක්ෂ ගණන් වියදම් කළා මොකද්ද කරන්නේ? උදේ පාන්දරට ඔන්න පෙරේතය අල්ලනවා. පෙරේතය අල්ලලා මොකද කරන්නේ? බෝතලයක දාලා සීල් කරලා ගිහිල්ලා මුහුදට දානවා. ඉතින් මුහුදට දැම්මට පස්සේ ඉතින් දැන් හරි ඔක්කොමම සතුටුයි. දැන් ප්‍රේතය අල්ලලා බෝතලේ දාලා මුහුදට දැම්මා කියලා. තේරෙනවද? ඉතින් අරයත් කියනවා දැන් හරි ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. ඒ ඕම තමයි ඔය අවසානයේ ඕනම තොইলයක් කරලා ලක්ෂ ගණන් වේදම් කරනොත් අවසානයේ මොකද්ද කරන්නේ? භූතය අල්ලගෙන බෝතලේ දාලා කට සීල් කරලා ගිහිල්ලා මුහුදට දානවා. ඉතින් දැන් මුහුදට දැම්මා කියමුකෝ. ඉතින් දැන් මේ අනිවාර්යයෙන්ම මේ ප්‍රේතයා කියන්නේ මේ කාය සංස්කාර තුළ ජීවත් වෙන කෙනෙක්. එයාට ආස්වාද ප්‍රාස්වාදේ තියෙනවා. ප්‍රේතයා කියන්නේ මේ මිනිස්සෙක් වගේ ආයතන 6 තියෙන රූපයක්. ඒතකොට දැන් ප්‍රේතයා බෝතලයක් ඇතුලේ දැන් මහත්යා බෝතලයක් ඇතුලේ දාලා සීල් කළොත් මොකද වෙන්නේ? මහත්යාට උස්ම ගන්න පුළුවන්ද? මහත්යා බෝතලය ඇතුලේ යම් කාල පරිච්ඡේදයක් ගියාට පස්සේ මැරෙනවා. ඒතකොට ප්‍රේතයා කියන්නේ කාය සංස්කාර තුළ ජීවත් වෙන කෙනෙක්. තේරෙනවද? ඒතකොට මේ ප්‍රේතයා බෝතලය ඇතුලේ දාලා කොටු කළාට පස්සේ මූඩිය සීල් කළාට පස්සේ එයා බෝතලය ඇතුලේ මැරෙනවා. තේරෙනවද? දැන් බෝතලය ඇතුළට මැරුණාට පස්සේ අවසාන චුතිසිතට සකස් වෙන උපාදානයක් තියෙනවනේ. ඒ ප්‍රේතයාටත් අවසාන චුතිසිත සකස් වෙනවා. මේ පංච උපාදානස්කන්ධය උපයෝගී කරගෙන සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධයේ චුතිසිත. මේ රූපය උපයෝග කරන්නේ. ඉතින් මේ ප්‍රේතයාටත් අවසාන චුතිසිත සකස් වෙනවා. දැන් චුතිසිත සකස් වෙන්නේ කොහොමද? දැන් ප්‍රේතයා හොඳටම දන්නවා කවුද මාව බෝතලයට දැම්මේ, කවුද මේවා කළේ, කවුද තොইল කරේ, ඔක්කොම ප්‍රේතයා දන්නවා. ඒතකොට ප්‍රේතයා චුතිසිත සකස් කරගන්නේ ඒ කෙනා කෙරෙහි ද්වේෂයෙන්. ද්වේෂයෙන් සකස් කරගත්තට පස්සේ
ප්‍රේතයා බෝතලයේ ඇතුලේ මැරෙනවා. මැරෙලා අවසාන චුතිසිත බෝතලයේ ඇතුලේ හිර වෙලා තියෙනවද? නැහැ. බෝතලයේ ඇතුලේ හිර වෙලා තියෙන්නේ නැහැ. විඥානයේ බෝතලයක් ඇතුලේ හිර කරන්න බෑ. මොකද විඥානය කියන්නේ වේගයක්. බෝතලය කියන්නේ රූපයක්. තේරෙනවද? ඒතර රූපය කියන්නේ අපේ මත් හැට පේන්නේ නැතුණා සමාධිය ඇහෙන් කියන රූපය කියන්නේ වේගයක් විතරයි. රූපය තුල තියෙන වේගයක්. තේරෙනවද? ඒතර රූපය තුල තියෙන වේගයෙන් විඥානයේ බැහැරට යනවා. විඥානයේ බෝතලය ඇතුලේ හිර වෙන්නේ නැහැ. ඒතර අපි හිතනවා ප්‍රේතයා මේක ඇතුලේ හිටියා කියලා හැමදාම මේක ඇතුලේ ඉන්නවා කියලා. ප්‍රේතයා මැරුණාට පස්සේ දැන් මහත්යා බෝතලයක් ඇතුලේ සීල් කළ මහත්යා බෝතලය ඇතුලේ මැරුණා. මැරෙන වෙලාවට සකස් වෙන අවසාන ප්‍රතිචුතිසිතට අදාළව මහත්යා කොහේ හරි ගිහිල්ලා උප්පත්තියක් ලබනවා. බෝතලය ඇතුලේ විඥානය හිරලා තියෙන්නේ නැහැ. මොකද බෝතලය කියන්නේ රූපයක්. රූපයත් වේගයෙන් අනිත්‍ය වෙන දෙයක්. විඥානය කියන්නේ වේගයක්. ඒතර අර වේගය තුලින් අරක බහැරට යනවා. බහැරට යද්දි ප්‍රේතයා දැන් ද්වේෂයෙන් තමයි අරක ඇතුලේ දකින්න. මොකද එයා දන්නවා මාව හිරකලේ කවුද, ඇල්ලුවේ කවුද ඔක්කොමත් දන්නවා. එතකොට එයා යක්ෂයෙක් වෙලා තමයි ඊළඟට ගිහිල්ලා අර ගෙදරම උප්පත්තිය ලබන්නේ. මොකද එයා දන්නවනේ මේගොල්ලෝ මට කළේ කියලා. ඒ ද්වේෂයෙන් එයා යක්ෂයෙක් වෙලා ගිහිල්ලා අර ගෙදරම උප්පත්තිය ලබා ගන්නවා. දැන් ඒතකොට ප්‍රශ්න විසඳුණාද? මොකුත් නැහැ. ඉතින් টয়ලට් ලක්ෂයක් දෙකක් වේදන් කළා විතරයි. තිබ්බට වඩා බරපතල ප්‍රශ්නයක් ආයිම මතුවලා තියෙනවා. එහෙනම් ඉතින් ඕක කරන්න බෑ. එහෙනම් ඕක කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඔය පැත්තෙන් ගිහලා ඔය ප්‍රශ්නට විසඳුමක් ලබන්න බෑ. ඉතින් විසඳුම ලබන ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සීලෙන් දානේ පරිපූර්ණ වෙන්න. තේරෙනවද? තමන්ගේ ගෙදරට අමනුෂ්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් තමන් හිතනවා නම් එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා තමන්ට තියෙන එකම ආරක්ෂාව තමයි තමන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් දානෙන් සීලෙන් පරිපූර්ණ වෙනවා. එහෙම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් දානෙන් සීලෙන් පරිපූර්ණ වෙන්න තමන් ළඟට සම්‍යක් දෘෂ්ටික බලවේග ලං වෙනවා. පිනට කැමති සම්‍යක් දෘෂ්ටික බලවේග. දැන් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඉන්නවා මේ සද්දන්ත යක්ෂයෝ. ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ නෙමෙයි සම්‍යක් දෘෂ්ටික යක්ෂයෝ. ඒගොල්ලෝ පිනට කැමතියි. ඒගොල්ලෝ හරියට මේ දැන් සම්‍යක් දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික කියලා කට්ටි දෙකක් ඉන්නවා යක්ෂයන්ගේ. මිත්‍යා දෘෂ්ටික යක්ෂයා කියන්නේ ඔය ඇස් දෙක ලොකු වෙලා එළියට පැනලා බඩ ඉස්සරහට නෙරලා දල් ඇවිල්ලා කොණ්ඩේ දිගට කඩාගෙන ඒ තමයි මිත්‍යා දෘෂ්ටික යක්ෂයා. එයා පිනට කැමති නැහැ. සම්‍යක් දෘෂ්ටික යක්ෂයෝ එහෙම නෙමෙයි. සම්‍යක් දෘෂ්ටික යක්ෂයලා මයික් ටයිසන්ලා වගේ හොඳ ශක්තිමත් ශරීරය තියෙන බඩ නෙරලා නැහැ, ඇස් එළියට පැනලා නැහැ, දල් ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ හරියට මේ දිව්‍ය ස්වභාවයේ යක්ෂයෝ. ඒතකොට එවැනි යක්ෂයෝ මේ මනුස්ස ලෝකයේ ආසිත ජීවත් වෙනවා. ඒගොල්ලෝ මේ සතරවරන් දෙවියන්ගෙන් වරම් ගත්තයි. ඒ යක්ෂයෝ පිටිපස්සේ දහස් ගණන් පිරිවර ඉන්නවා ඒගොල්ලන්ගේ. ඒතකොට අපි පින් කරන්න තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තුළ ඉඳලා සීලයෙන් පරිපූර්ණ වෙලා දන් දෙන්න අර සම්‍යක් දෘෂ්ටික බලවේග අපේ ළඟට එනවා. සම්‍යක් දෘෂ්ටික බලවේග එනකොට අතන අර වගේ නීච බලයන්ට ඉන්න බෑ. ඒක තමයි එතන තියෙන මේ සමීකරණය. අරගොල්ලෝ ළඟට අරගෙන මේගොල්ලෝ එලවන්න දක්ෂ වෙන්න ඕන. තේරෙනවද? එතන තමයි අපිට තියෙන ආරක්ෂාව. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට අමනුෂ්‍ය ප්‍රශ්න තියෙනවා නම් අපි කරන්න ඕනේ වැඩියෙන් ශ්‍රද්ධාව තුල සීලය තුල දානය තුල ශක්තිමත් වෙන්න. මොකද බුදුරජාණන් වහන්සේ ආටානාට සූත්‍රයේදී දේශනා කරනවා සතරවරන් දෙවියෝ ඇවිල්ලා තමයි ආටානාට සූත්‍රය බුදුරජාණන් වහන්සේට කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය අනුමත කරනවා. එතෙන්දී සූත්‍රය කියන්නේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසට යම් අමනුෂ්‍ය ප්‍රශ්නයක් එනවා මේ නම් කියලා අඬ ගහලා තමන්ගේ ප්‍රශ්න කියන්න කියනවා. එතකොට ඒගොල්ලෝ මෙතෙන්ට එනකොට අරගොල්ලෝ පැනලා යනවා. මොකද අරගොල්ලන්ගේ ශක්තිය හැමෝම මේගොල්ලන්ට ඉන්න බැහැ. ඉතින් ඒ නිසා එතනින් තමයි අපි ඔක කරද්ද කරන්නේ. එහෙම නැතුව අපි යంత్ర මන්ත්‍ර ගුරුකන් ජ්‍යොතිෂ පස්සේ ගියොත් ප්‍රශ්නේ තවත් අවුලක් බවටමයි පත් වෙන්නේ. ඒ නිසා මේ අපිට කවදාකවත් ඕක කරන්න බෑ. කරන්න ඕනේ අර ආකාරයෙන් අපි ශක්තිමත් වෙලා ඒ ශක්තිය තුලින් මේගොල්ලන් පළවා හරින එකයි. නමුත් අපි යంత్ర මන්ත්‍ර ගුරුකන් වලට යන තාක්කල් අපි ශ්‍රද්ධාවෙන් සීන වෙනවා. තේරෙනවද? නිරතුරුවම සිල්පද පහ ආරක්ෂා කළා ද්වේෂය අපි තුල වැඩෙනවා. ඒ කියන්නේ මනෝ කර්ම සිද්ධ වෙනවා. සද්ද වෙනවා. ඉතින් අරවාට වියදම් කරන්න ලක්ෂ ගණන් වියදම් කරද්දී අපිට දානීය කියන කාරණේ අපිට බැහැරට යනවා. ඉතින් අවසානයේ මෙතනින් දුර්වල වෙනකොට තව අමනුෂ්‍ය කොටස් තමයි අපේ ළඟට ලං වෙන්නේ. සම්‍යක් දෘෂ්ටික බලවේග ලං වෙන්නේ නැහැ. මොකද ශ්‍රද්ධාවක් නැහැ නේද? කර්මේ කර්ම ප්‍රවිශ්වාසයෙන් මුකුත් කරන්නේ නැහැ. ඒ නිසා අපි අමනුෂ්‍ය ප්‍රශ්න තියෙනවා නම් වැඩියෙන් ශ්‍රද්ධාව තුළට එන්න වෙනවා. වැඩියෙන් සීලය තුළ ශක්තිමත් වෙන්න වෙනවා. වැඩියෙන් දන් දෙන්න මෛත්‍රිය වඩන්න. එහෙම කරනකොට අර ශක්තිමත් සම්‍යක් දෘෂ්ටික බලවේග අපේ ළඟට එතකොට අරගොල්ලන්ට යන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම තමයි කියන්නේ. වෙන දෙයක් නැහැ. ඉතින් එහෙම ප්‍රශ්න වැඩි නම් අනිවාර්යයෙන්ම පිළිතක් කියන්න හොඳම දේ ඒක තමයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට කියලා
සර්වරාත්‍රික පිරිත් දේශනාවක් කරගන්න. එහෙම කරන්න ශක්තියක් වත්කමක් නැත්නම් අර වරු පිරිතක් වගේ හරි කරලා ඒක ජූස් කරලා බලන්න. ඒක තමයි එතන තියෙන එක දෙයක්. කරලා ඉතින් අමනුෂ්‍ය ගැන වඩන්න යන්න නරකයි. අමනුෂ්‍ය ගැන වඩන්න ගියොත් මානසිකවම තමන් ආරූඪයක් ඇති කරගත්ත වෙනවා. මානසිකවම තමම කතා කරනවා. ඒ මනෝභාව ඒ විදිහට ඒකට නැගෙනවා. නමුත් මනුෂ්‍යයෙක් මෙතන නැහැ. අමනුෂ්‍යයෙක් නැහැ. එයාම අර මානසිකව මේ தත්ත්වෙ ඉඳලා අනේ අපේ ආච්චි මෙහෙම ඉපදලා ඇති, අපේ සීයා මෙහෙම ඉපදිලා ඇති. එයා මට වැහෙනවා ඔහොම කියලා එයාම හිතලා එයාම ඒ විදිහට කතා කරනවා. ඒ නිසා එක පැත්තකින් මේ මනෝභාවයන්ගෙන් මිදෙන්න ඕනේ. Taman තුලට අමනුෂ්‍යයෙකුට එන්න බෑ කියන ශක්තිය Taman ඇති කර ගන්න ඕනේ. ඒ ශක්තිය ඇති කරලා දෙන්නේ ශ්‍රද්ධාව, සීලය, දානය කියන කාරණා.